හරි. මට පුතේ ඉන්න ෆිසිකල් ළමයි. අතන ලියන්න පුතේ ඔන්ලයින් දරුවෝ. ඇතැම් ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරයි. උත්තේජනය කරයි. උත්තේජනය කරයි. ඊළඟ ඩොට් එක නේද? අහනවා ඇතැම් ශාක වර්ධක ද්‍රව්‍ය ඊතලය ශාක වර්ධනය මොනවද කරන්නේ? නිෂේධනය. නිෂේධනය. ලියලා highlight කරගන්න. highlighter එක අරගෙන highlight කරගන්න. නිෂේධනය කරන්න. right. පුතේ ඔන්න එනවා ඔයා මේ වෙනකොට දන්නවා ශාකයක වර්ධනය උත්තේජනය කරන ඒවාක් තියෙනවා නිෂේධනය කරන ඒවාක් තියෙනවා. හැබැයි අපි 9 පන්තියේදී ඒ කියන්නේ ඔයාගේ පන්තියේදී අපි කතා කරන්න යන්නේ ඔය දෙකේ ශාක වර්ධනය උත්තේජනය කරන ඒවා විතරයි. ඔය දෙකේ අපි කතා කරන්නේ ශාක වර්ධනය උත්තේජනය කරන ඒවා විතරයි. නිෂේධනය කරන ඒවා මේ පන්තියේ කතා කරන්න යන්නේ නැහැ. මේ ශාක වර්ධනය උත්තේජනය කරන 3 දෙනෙක් ගැන කතා කරනවා මේ පන්තියේ. 3 දෙනෙක් ගැන. මේ ඔන්න 3 දෙනෙක්. කවුද? බලන්න ගන්න කට්ටිය ඉන්නවද කියලා. ඔක්සීන් ලියනකොට අපි ඔක්සීන් ලියන්නේ ඔන්න ඕම. ඔක්සීන් අනිත් එක්කෙනා තමයි ගිබරලි. අනිත් එක්කෙනා තමයි සයිටොකයිනි. එහෙනම් ඔන්න බලන්නකෝ. ඔයාලගේ නංගියෙකුට හරි මල්ලියෙකුට හරි දාන්න පුළුවන් නම් නේද? ගිබරලි, සයිටොකයිනි, වනිගසේකර. නැත්නම් ඔය තුනම දාන්න එකපාරට. ඔක්සින්, ගිබරලි, සයිටොකයිනි, වනිගසේකර. මුලකුරු සමග නම යවති AGC වනිගසේකර. AGC වලින් අර්ථ දැක්කේ AGC stand for oxine, gibberellin and cytokine. Okay, ඔන්න තුන් දෙනා. කවුද තුන් දෙනා? oxine, gibberellin, cytokine. කවුද තුන් දෙනා? oxine, gibberellin, cytokine. අගේ සිට මොළට cytokine, gibberellin, oxine. මොළ සිට අගට oxine, gibberellin, cytokine. නියමපදේ oxine, gibberellin, cytokine. Oxine, gibberellin, cytokine. Oxine, gibberellin, cytokine. ඉතින් නම් කියන්නේ තමයි තමයි oxine, gibberellin, cytokine. Oxine, gibberellin, cytokine. Oxine, gibberellin, cytokine. चलो දැන් ඔන්න දැන් අපි මේ එක්කෙනා ගැන වෙන වෙනම සහ වනවනම කතා කරන්න යන්නේ. එක එක්කෙනා ගැන. කවුද මේ එක එක්කෙනා? ඉස්සෙල්ලා මං එනවා ඔක්සිජන්. හරිද? රාස්. මෙන්න ඔක්සිජන්. හරි. උතේ මේ ඔක්සින් කියන ශාක වර්ධක ද්‍රව්‍ය දැන් ඔයා දන්නවා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ශාකයක වර්ධනය උත්තේජනය කරන කෙනෙක් කියලා. ඇයි අපි කතා කරන්නේ only උත්තේජක ගැන විතරයි. අපි කතා කරන්නේ
निषेधक ගැන. මේ ශාකවර්ධක ද්‍රව්‍ය පවුලේ වැඩිමහල් සමාජිකයා සහ සුලභතම සමාජිකයා තමයි ඔක්සින්. වැඩිපුරම මෙයා තමයි ඉන්නේ. මොකද දන්නවද මෙයා කරන්නේ? මෙයා මොකද දන්නවද කරන්නේ? මෙයා මාර වැඩ කරන්නේ. මොකද දන්නවද? මෙයා නිපද වෙනවා ඕනම අග්ගිස්සක. මෙයා නිපද වෙනවා ඕනම අග්ගිස්සක. What are the aggises? This is the එක අග්ගිස්සක්. This is the other one. Aggissa. There in Shakapatra. This is the other. Where in Mula and Root. Root take shoot take then again. මෙන්න අග්‍රස්තේ නිපද වෙනවා. ඒ කියන්නේ ශාක කන්දේ අග්‍රස්තේ කෙලවර. සා පිටවසෙලිය. මුලේ අග්‍රස්තේ හේවත් මූලාග්‍රයි. ඔක්සින් නිපද වෙන ප්‍රධාන තැන් දෙක මොනවද මම අත්‍තරම්? එකක් ශාක කන්දේ අග්‍රස්තේ. අනෙක ශාක මුලේ අග්‍රස්තේ මූලාග්‍රයි. ඊට අමතරව ශාක පත්‍රවල පත්‍ර අග්‍රයේ මේ ඔක්සින් නිර්මාණය. මොකද්ද තියෙන වැදගත්කම? ඉතින් මෙයා අග්‍රස්තයේ නිර්මාණය වෙනවා විතරක් නෙමෙයි. එයා ඒ අග්‍රස්තයේදී අග්‍රස්තයේ තියෙන සෛල වර්ධනය කරනවා. සෛල ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ශාක කඳ ආලෝකය දෙසට වර්ධනය වෙනවා. ඇයි මෙයා එන්න වැඩෙනවනේ? මෙයා එන්න වැඩෙනවා නම් මොකද වෙන්නේ? මේ කඳ මේ අග්‍රස්තය ඉහළට ආලෝකය බලා යනවා. අපිට බාහිරයෙන් පේන්නේ මොකක් වගේද? අන්න බොලේ කඳ ලොකු වෙනවා. කඳ උස යනවා නේද? ඉතින් කඳ උස යනකොට කඳ දරා ඉන්නේ මෙයානේ. මෙයා මේ වගේම වුණොත් මොකද වෙන්නේ? අයියෝ මෙන්න මෙයා ෂූටි මෙයා ලොකුයි. මෙයා ෂූටි මෙයා ලොකුයි. අපේ ෆුට් සයිකලේ අලියෙක් පදිනවා වගේ නේද? එතකොට මොකද වෙන්නේ? අන්න ඩග්ගාලා පොඩි හුලඟකට පවා මෙයා ඩොකන් වෙන්න පුළුවන්. මෙයා වැටෙනවා කඳ කැඩිලා. ඒ නිසා ශාක කඳට උනේ මොකක්ද? ඒ සිද්ධියම ශාක මුලටත් වෙනවා. මොකද වෙන්නේ? ශාක මුලේ තියෙනවා කෙලවරේ ඔක්සින් ඉපදෙනවා. නිපද වෙන ඔක්සින් මොකද කරන්නේ? එයා පොළව පසාරු කරගෙන පොළව කාගෙන පොළව විකාගෙන පොළව අඹරගෙන පොළව හාරගෙන යනවා කොහෙටද? පහළට. යන අතරතුරේදී මොකද වෙන්නේ? මූල පද්ධතිය ටික පොළව තුලට කිඳා බහිනවා. ඒකේ වාසිය මොකක්ද? ඒකේ වාසිය කඳ වර්ධනය වෙනවත් එක්කම කඳේ තියෙන ඍජු බව පවත්වාගෙන යාමට සමත් මුලක් පොළව තුල නිර්මාණය. අර මහ විශාල කඳ නොවැටි දරා සිටීමට සමත් මුලක් නිර්මාණය වෙනවා පොළව තුල. ආන්ගේනම් ශාකාග්‍රස්තේ මුලාග්‍රස්තේ මේ ක්‍රියාකාරීත්වය නිසා සමස්ත ශාකයම හරියට මේ වගේ මෙයා පහළට යනවා මෙයා ඉහළට යනවා මේ වගේ දෙන්න මොකද වෙන්නේ? දෙන්න දෙපැත්තට යනවා. පුතේ මේක ශාක වර්ධක ද්‍රව්‍යයක් වන ඔක්සින් වල ප්‍රධාන ක්‍රියාකාරීත්වය. යන නෝට් එකට ඔක්සින්
ඔක්සිජන් නිපදවන්නේ කිනම් ස්ථානයකද පළවෙනි ඩොට් එක ශාක කන්දේ අග්‍රස්තයි ශාක කන්දේ අග්‍රස්තයි ඉතින් අර ඔයා ඔය ලියන තැන වම් පැත්ත දකුණු පැත්තේ ඉස්සරහා පොඩි ඉඩක් කියනව නේද? එතන අපි චූටි ගහක් ඇඳගමුද? චූටි ගහක් ඇඳගමු. පුඩු ගුඩි ලස්සන මුල්කල් මම වගේ ගහක්. පුරුතල් ගහක් කලින්ද මම වගේ. කන්ද අග්‍රස්තය මූලාග්‍ර ඔක්සිජන් මගින් ශාකයට වන බලපෑම කුමක්ද? ඔක්සිජන් මගින් ශාකයට වන බලපෑම කුමක්ද? ලියමු. ශාක කන්දේ හා මුලේ ශාක කන්දේ හා මුලේ දික්වීම ඇති කිරීම right today ඔන්න දැන් නැවතත් හරි නේද? නැවතත් හොඳ අවධානයක් අවශ්‍යයි. මොකද වැදගත් සිද්ධාන්තයක් විස්තර වෙන්න යන්නේ. ඒ නිසාමයි රත්තරන් පුතේ ඔයාගේ පොත් පැන්සල් සියල්ල පැත්තකට දාලා මට විනාඩි 15ක විතර සුපිරි අවධානයක් ඕනේ මේ දෙස. මොකද ඔයා මේ ඉගෙන ගන්නා කරුණ ඔයාට ඔයාගේ විභාගෙදී වැදගත් වෙච්ච අවස්ථා ඔයාගේ ටර්ම් ටෙස්ට් පේපර්ස් කතා කරද්දී ඔයාටම වැටහිලා යනවා. හොඳයි. මම දැන් ඔයාලට කිව්වා නේද මේ වෙනකොට අපි දන්න දේවල් ටික. ගිය සතියේ ඉඳන් අද වෙනකම් ශාක වර්ධක ද්‍රව්‍ය ගැන ඔයා දන්න කරුණු ටික මෙන්න මෙච්චර. එකක් තමයි
ශාකයක් වර්ධනය වෙන්න අග්‍රස්තය ඕන. දෙක ශාකයක් වර්ධනය වෙන්නේ ආලෝකය දෙසට. තුන ශාකයක දික්වීම. එමත් නැත්නම් ශාක කඳේ හරි මුලේ හරි දික්වීම කෙරෙහි ඔක්සින් කියන ශාක වර්ධක ද්‍රව්‍ය බලපානවා. ඊළඟ ප්‍රශ්නේ. කොහොමද මේ ඔක්සින් වැඩ කරන්නේ? ඒ කියන්නේ මේ ඔක්සින් වල ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් මේ ශාක වර්ධක ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය ගැනයි කතා කරන්න යන්නේ. පුතේ මම මෙන්න මේ කොළ පාට කොටසෙන් පෙන්නන්නේ ශාක අග්‍රස්තය. වෙන කතා නවත්තන්න. එකමටවත් යාළුවා දිහා බලන්න. ඒක පරම පවිත්‍ර හතුරා කියලා හිතාගන්න. හරි බැලුවත් ආකාපා උගේ දිහා ඔරවලා බලලා ආයෙත් බලන්න. වගේ දිහා ඔරවන්න. හරි පුතේ මෙන්න බලන්න මේ ශාක අග්‍රස්තය. මේ අග්‍රස්තය වෙතට එනවා ආලෝකය. ඔබ කියන්නේ අග්‍රස්තය මෙතන ආලෝකය මෙතන. එනම් එයාගෙන් ලැබෙන ආලෝකය තමයි ඔය තියෙන්නේ. එයාගෙන් ලැබෙන ආලෝකය තමයි ඔය තියෙන්නේ. පුතේ මේ ආලෝකය මේ අග්‍රස්තය වෙත වැටෙන්නේ ඉහළින්ද පැත්තෙන්ද? පැත්තෙන්. ඒ නිසා මෙවැනි ආලෝකයකට අපි කියනවා එක පැත්තකින් පමණක් ලැබෙන ආලෝකයක්. ඔන්න ওই අදහස ඇතිව අපි ඒ ආලෝකයට නමක් දෙනවා. මොකක්ද? ඒක පාර්ශ්වික ආලෝකය. ඒක පාර්ශ්වික ආලෝකය. ඒ කියන්නේ එක පැත්තකින් විතරයි ආලෝකය ලැබෙන්නේ. ඒක පාර්ශ්වික ආලෝකය. පුතේ ශාක අග්‍රස්තයකට ඒක පාර්ශ්වික ආලෝකයක් ලැබෙන වෙලාවක් තමයි මේ කතා කරන්නේ. ශාකයක අග්‍රස්තයේ නිපද වෙනවා කියවම හෝමෝනයක් මොකක්ද? ඔක්සිජන්. ඔක්සිජන්. පුතේ ශාක අග්‍රස්තයේ ඔක්සිජන් නිපදවන්නට ප්‍රධාන අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය තමයි හිරු එළිය. සූර්යාලෝකය ලැබුණේ කොයි වෙලාවේද? අන්න ඒ මගින් මෙයා මත නිපද වෙනවා මොනවද? ඔක්සිජන්. ඔක්සිජන්. ඔන්න නිපද වෙනවා ඔක්සිජන්. එයි ඉරු එළිය වැටෙනවත් එක්කම මේ ශාකාග්‍රස්තේ ඔක්සිජන් නිපද වෙනවා. මගේ ප්‍රශ්නේ ඔක්සිජන් සදාකාලිකව ශාකාග්‍රස්තේ තියනවද? නැද්ද? නෑ. කොයි වෙලාවෙද තියෙන්නේ? ආලෝකය ලැබුණේ කොයි වෙලාවේද? එසැනින් ක්ෂණිකව නිෂ්පාදනය වෙනවා. එසැනින් ක්ෂණිකව නිෂ්පාදනය වෙනවා. පුතේ මේ ඔක්සිජන් හරියට ඔයාලා. ඇයි මම කියන්නේ? මොන්ටිසෝරි යනකොට අම්මා ඔයාගේ අතින් අල්ලන් ගියා නේද? අද පන්තියේකට අම්මා ඔයාගේ අතින් අල්ලන් ගන්නවා. එන්න හදද්දි මොකද කිව්වේ? අම්මා ඔයාගේ අතින් අල්ලන් එන්න හදනකොට ඔයා මොකද කිව්වේ? අයියෝ යාට වෙන්නේ අනිත් ළමයි නේද බලන්න ලැජ්ජයි ඔයා යන්න නේද? තව ටිකක් ලොකු වෙනකොට ඔව් අම්මා එනවා. අම්මා එනවටවත් කැමති. අම්මා ඇවිල්ලා ආයම් පුතේ අතින් අල්ල මාරු පාර මාරු ඔන්න බස් එකක් එනවා ඔන්න පාදෙන් යන්න ඔන්න බබල පළමු අතින් අල්ල පිස්සු ඉපා ලැජ්ජයි අනිත්‍යන බලන්න නේ ඒ ආයතන පොඩි එකක් කියලා නේ
එතකොට අම්මා මාස 10ක් ඔයාව කුසේ තියාගෙන අමාරුවේ මෙහා ගිහිල්ලා වදාපු එක හරි නේද? හදන්න පුළුවන්. හැබැයි ටික දවසක් යනකොට අම්මව පේන්න බෑ. නේ? මෙයක් දෙන්න. මූට හැදෙන්න නිපදවන්න ඔක්සිජන් ඕනේ. sorry ආලෝකය ඕනේ. හැබැයි නිපද වෙච්ච සැනින් ආලෝකය පෙන්වන්නවත්. නිපද වෙන්න ආලෝකය ඕනේ. හැබැයි නිපද වූ සැනින් ආලෝකය පේන්නවත්. ඇයි? ආලෝකය නොපෙනෙන පැත්තට වේගයෙන් විසරණය. කොහෙද ආලෝකය නොපෙනෙන පැත්ත? මෙයා මෙතන තියෙන්නේ ආලෝකයට මුඩලා. ආලෝකය නොපෙනෙන පැත්ත තමයි මෙන්න මේ පැත්ත. මේ පැත්ත. ඒ නිසා එයා නිපද වෙච්ච ගමන් එනවා කොහෙටද? මෙන්න අයිනේ. දැන් ඉර මම එකම අවස්ථා තුනක් අඳින්නේ. එකම අවස්ථා තුනක් අඳින්නේ. මොකද මෙන්න එනවා මේ පැත්තට. මම දැන් ඔක්සිජන් සතු ගති ලක්ෂණ දෙකක් කිව්වා. මොකක්ද? නිපද වෙන්නට ආලෝකය අවශ්‍යයි. දෙක නිපද වූ සැනින් එයා ආලෝකයේ තියෙන තැනට විරුද්ධ දිශාවට ආලෝකය රොපෙනසී විසරණය. තුන ඔක්සිජන් කොහෙද තියෙන්නේ? ඔක්සිජන් කොහෙද තියෙන්නේ? එතන සෛලය වේගයෙන් දික් වෙනවා. ඔක්සිජන් කොහෙද තියෙන්නේ? ඒ සෛලය වේගයෙන් දික් වෙනවා. එහෙනම් මෙතනයි ඔක්සිජන් තියෙන්නේ. මේ සෛලය අනෙක් සෛල වලට වඩා වේගයෙන් දික් වෙනවා. දික් වීමේ ප්‍රතිඵලය. මොකද මෙන්න සෛල මේ පැත්තේ උන්නේ මේ පැත්තේ සෛල ටික වේගයෙන් දික් වෙනවා. ඔයාලට මතක් වෙන්න ඕනේ අර ඉස්කෝලේ ස්පෝර්ට්ස් මීට් වල මාර්ච් පාස්ට් එකට එන්නේ නැතිනේ. කාලෙකින් තිබ්බේ නෑනේ. ඔව්. ඒ කියන්නේ ඔයාලා ඉන්නව නැතුව සමහරවිට. නේද? අය ඉතින් 6 පන්ති වගේනේ ඔය ප්‍රශ්න ටික ආවේ. ඔයා 6 පන්ති ඉඳන් තාමත් මේ ප්‍රශ්න ටික එනවා. සාමාන්‍ය මාර්ච් පාස්ට් එකට නම් පෙරඩ් එකට ඒව ගන්න සාමාන්‍යයෙන් මේ 9 10 11 වගේ පන්ති වල කට්ටිය නේද? පුතේ ඔන්න ඒ විතරක් නෙවෙයි ඔයා බෑන්ඩ් එකේ ඉන්නවනම් ඉස්කෝලේ ඔරියන්ටල් හරි වෙස්ටර්න් හරි බෑන්ඩ් එකේ ඉන්නවනම් ඔයා යන පාර වංගු සහිත පාරක් නම් මේ පැත්තේ ඉන්න අය කෙටි අඩි ගන්න. මේ පැත්තේ ඉන්න අය දිගු අඩි ගන්න. ඇයි? ආයෙම ලයින් එක හදාගන්න. මොකද එතකොට මේ පැත්තේ මොකද මේ බෙන්ඩ් එක පැත්ත දිග වැඩි. ඒ නිසා මේ පැත්තේ ලයින් එකේ යන කට්ටිය වේගයෙන් ගිහිල්ලා මේ කට්ටිය අල්ලගන්න. ආන් ඒ නිසා පුතේ ඔයා මාර්ච් ෆාස්ට් එකට කවදා හරි ගියොත් මම මතක් වෙයි. ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක මේකනේ. ට්‍රැක් එක. මේ ට්‍රැක් එකේ ඔයාලා යන්නේ මේක තමයි යන්නේ. එතකොට මේ පැත්තේ ඉන්න අයට ඒ මාර්ච් ෆාස්ට් එක ප්‍රැක්ටිස් කරන සර් හරි මිස් හරි කියාවි දිගු අඩි ගන්න. මෙයාලා කෙටි අඩි ගන්න. එතකොට මෙයාලා හිමින් එනවා. ඒ අතරේ අරේලා වේගයෙන් නැවිලා ආයෙත් මෙතනදී ලයින් එක කෙලි කරගන්න. අන්න පුතේ ඒ වගේ සිද්ධියක් තමයි මේ. මෙතනදී මේ සෛල වර්ධනය වෙන්නේ නේ. එනමුත් මේ සෛල වේගයෙන් වර්ධනය වෙනවා. වර්ධනයේ ප්‍රතිඵලය ශාක අග්‍රස්තය මොකක්ද සිදුවෙනවද? ආලෝකයේ සිදුවෙනවා. අන්න පුතේ මෙතනදී ඔයා ඉගෙන ගත්තා ඔක්සිජන් සතු ගති ලක්ෂණ තුනක්. මොනවද? 1 නිපද වෙන්නට ආලෝකය. හැබැයි ආලෝකයට විරුද්ධ පැත්ත තමයි එයා විසරණය වෙන්නේ. ඇයි? නිපද වුණාට පස්සේ එයා ආලෝකයත් එක්ක ඇංග්‍රි. ආලෝකයත් එක්ක තරහ.
ඒ නිසා එයා ආලෝකය නැති පැත්තට තමයි විසරණය වෙන්නේ. තුන යම් සෛලයකද ඔක්සිජන් වැඩිපුර සාන්ද්‍ර වෙන්නේ ඒ පැත්තේ සෛල ටික මොකද වෙන්නේ? වැඩිපුර දික් වෙනවා. අන්න එහෙනම් ඔයාට හොඳටම පැහැදිලි මොකද්ද? කොහොමද ශාකයක් ආලෝකය ඇති දිශාවට නැමෙන්නේ? ඔය තමයි ශාක අධිස්සක අපට නොපෙනෙන ශාක වර්ධක ද්‍රව්‍යයක ක්‍රියාකාරීත්වය. ඔය ක්‍රියාකාරීත්වය තුළ අපි දකිනවා ඔක්සිජන් කියන ශාක වර්ධක ද්‍රව්‍ය නිසා මොකද වෙන්නේ? එම ශාක අග්‍රස්තය ආලෝකයේ දෙසට හරි අපූර්වව නැගෙනවා. හරි අපූර්වව නැගෙනවා. එහෙම නැත්නම් අර අපි ගියසරේ පාඩමේ කතා කරා වගේ මොන වර්ති චලනයක්? ධන ප්‍රභාවර්ති චලනයක්. ධන ප්‍රභාවර්ති චලනයක්. right. පුතේ ඔයාගේ රූපකලයේ ඇති මෙන්න මේ රූප තුන. මෙන්න මේ රූප තුන. මෙන්න මේ රූප තුන. මේ රූප තුන. ඒත් එක්කම ත්‍රිමුත් එකේ ඇති ඒ රූප තුන අලවන්නට ABC කියලා හිස්තැන් තුනක් තියෙනවා. ඒ රූප තුන අලවන්නට ABC කියලා උදේ එකටම කපා ගන්න. තුන් දෙනාම එක සෙට් එකකට කපා ගන්න. තුන් දෙනාම එකට කපාගෙන හරියට සෙට් කරන්න රූපකලයේ තුන් දෙනා එන විදියට. වෙන් කරගන්න කරුණු තුනක් තියෙනවා. ඒ වලට යටි දැන් අර රූපය ලෝක තැනයි. එතනට යට පොඩි හිස්තනක් තියෙනවනේ. ආන්ගෙට. හරි. අර සිම්පල් ඒකාවලියු ආලෝකය හමුවේදී
ආලෝකය හමුවේදී නිපද වෙන ඔක්සිජන් ආලෝකය හමුවේදී නිපද වෙන ඔක්සිජන් ආලෝකය හමුවේදී නිපද වෙන ඔක්සිජන් අග්‍රස්තයේ පහළට ගමන් කරයි. අග්‍රස්තයේ පහළට ගමන් කරයි. simple b තමයි. simple b. ආලෝකය අඩුවෙන් ලැබෙන ආලෝකය හමුවේදී පදවන ඔක්සිජන් පහළට ගමන් කරයි. ඊළඟට සිම්පල් B විනාඩි දෙකක් කරන්න කියලා මම ගෙනිය ඔෆ් කරනවා. ආලෝකය අඩුවෙන් ලැබෙන පැත්තට ඔක්සිජන් විසරණය වේ. ආලෝකය අඩුවෙන් ලැබෙන පැත්තට ඔක්සිජන් විසරණය වේ. සිම්පල් C වලට යටින් ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වූ විට එම සෛල පමණක් ඒක ආයෙම ලියන්න කියන්න. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වූ විට එම සෛල පමණක් වැඩිපුර දික් වී
අග්‍රස්තය ආලෝකය දෙසට අග්‍රස්තය ආලෝකය දෙසට වර්ධනය වේ ඔක්සීන සාන්ද්‍රණය වැඩි සෛල වැඩිපුර දික් වී අග්‍රස්තය ආලෝකය දෙසට වර්ධනය වේ හරි ඉතින් ආයේ කියනවා සිම්පල් ඒ රූපය කියලා එතන ලියා ගන්න ශාක කන්දේ ලියා ගන්න ඒ රූපය ශාක කන්දේ ශාක කන්දේ ශාක කන්දේ අග්‍රස්තයේ නිපද වෙන ශාක කන්දේ අග්‍රස්තයේ නිපද වෙන ඔක්සීන ඔය දැන් ලියන්න ඕනේ පුතේ ඒ රූපය කියලා දරවම ඒ රූපය කියලා තියෙන පහළ දිගට පෙළි ශාක කන්දේ අග්‍රස්තයේ නිපද වන ඔක්සීන පහළට ගමන් කරයි පහළට ගමන් කරයි ඉන් පැහැදිලි වන්නේ ඔක්සීන් නිපදවන ස්ථානයේ ඔක්සීන් නිපදවන ස්ථානයේ ක්‍රියා නොකොට නිපදවන ස්ථානයේ ක්‍රියා නොකොට වෙනත් ස්ථානයකදී ක්‍රියා කරන බවයි වෙනත් ස්ථානයකදී ක්‍රියා කරන බවයි ඊළඟට බීහාසී රූප ආලෝකය ලැබෙන දිශාවට අවධානයෙන් ඉන්න නැත්තම් මගේ ඇරිල්ල අකුරු වචන ආලෝකය ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ආලෝකය ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඔක්සීන ගමන් කරන නිසා වෙන පාඩ පැනකින් එතන සිට මුළු වාක්‍යම ලියමු ඔක්සීන වැඩිපුර සාන්ද්‍රණයකින් යුක්ත විට එම සෛල පමණක්